අපි කාර්යය කියන එක අර්ථ දැක්වුවා. මොකක්ද කාර්යය කියන්නේ? කාර්යය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. එතකොට හැබැයි මෙතෙන්දී අපි විස්ථාපනය කියන්නේ බලයේ දිශාවටම විස්ථාපනය. බලයේ දිශාවටම විස්ථාපනය. මේ කාර්යය අපි ගත්තේ work කියන්නේ W සමානයි බලයේ F වැඩි කිරීම V. බලය නිව්ටන් වලින් ගත්තා. දුර මීටර වලින් ගත්තාම නිව්ටන් මීටර කියන්නේ ජූල්. මෙන්න මේ ආකාරයට තමයි අපි ගත්තේ කාර්යය කියන එක අර්ථ දැක්වීම. එතන භෞතික විද්‍යාවේ කාර්යය කියන එක අර්ථ දක්වන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය කියන. එතකොට අපි මේ කාර්යය ගණනය කරා ප්‍රධාන අවස්ථා තුනක් යන. එකක් තමයි බලය යොදන දිශාවට වස්තුව විස්ථාපනය වෙනවා. බලය යොදන දිශාවට වස්තුව විස්ථාපනය වෙනවා. මෙන්න බලය F. මෙන්න මේ දිශාවටම විස්ථාපනය වෙනවා D කියලා දුන්නා. එතකොට මෙතෙන්දී කරන කාර්යය සමාන වෙනවා බලය වැඩි කිරීම විස්ථාපනය. W සමානයි F වාරයක් D. බලය යොදන්නේ මේ දිශාවට. වස්තුව යන්නේ ඒ දිශාවට. එහෙනම් මෙතෙන්නේ කාර්ය සමානයි බලය අභිදිශාවට වූ විස්ථාපනය. ඔන්න පළවෙනි අවස්ථාව. ඊළඟට අපි කතා කරා දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේදී කතා කරේ බලය මේන් තියෙනවා මේ දිශාවට. බලය මෙහෙම තියෙනවා. මේ කෝණය මෙන්න බලය මේ කෝණය θීටා. එතකොට මෙයා විස්ථාපනය වෙනවා D කියලා දුරක් මෙහාට. D කියලා දුරක් මෙහෙට යනවා. දැන් අපි බලය යොදන්නේ පහළට. හැබැයි වස්තුව යන්නේ මෙහාට. බලය යොදනවා පහළට වස්තුව යනවා මේ පැත්තට. එතකොට අපි මෙතෙන්දි ගන්නවා මේ බලය විභේදනය කරනවා. ඒ බලය විභේදනය කරපුවාම අපිට එනවා විභේදන සංරචක දෙකක්. එකක් තමයි මේ පැත්තට එනවා F cos θ. මේ බලය මෙහෙට විභේදනය කරපුවාම එනවා F cos θ. එයා අනෙක් පැත්තට විභේදනය කරපුවාම එනවා අපිට F sin θ. නමුත් අපි දන්නවා කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. ඒතකොට දැන් බලන්නකෝ මෙයාව මේ වස්තුව මේ පැත්තට තල්ලු කරන්න දායක වෙන්නේ මේ බලය වෙන්න බෑනේ. එහෙම වුණොත් ඒක පහළට පැයෙන්නේ. එහෙනම් මේ වස්තුව මෙහාට යන්න දායක වෙන්නේ මේ බලය. එහෙනම් ඒ බලයේ විභේදන සංරචකය තමයි මොකද්ද? F cos θ. එහෙනම් ඒ පැත්තට ගන්නවා අපි මොකද්ද? F cos θ. වාරයක් D. ඔන්න දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි මේ තියෙන්නේ. දැන් අපි බලය යොදනවා උඩට. මෙන්න F කියන බලය. හරියට නිකන් මොන හරි දෙයක් මෙහෙම උඩට උස්සගෙන මෙහෙට අරන් යනවා වගේ. එතකොට බලය උඩටයි තියෙන්නේ. හැබැයි චලිත දිශාව මෙහෙට තියෙන්නේ D. එහෙනම් මෙයා විභේදනය කරොත් චලිත දිශාවට මේ පැත්තට එන්නේ. ඔයගොල්ලෝ දන්නවා ලම්බක විභේදනයකින් ඇති වැඩක් නැහැ කියලා. හේතුව මේ පැත්තට එන විභේදන සංරචකයේ මෙතන 90ක් වෙනවනේ F cos 90. 90ක් වෙනවා විභේදනය F cos 90. එතකොට හැබැයි cos 90 යගේ ඔයගොල්ලෝ දන්නවා බිඳුවයි කියලා. එහෙනම් F වැඩි කිරීම බිඳුවනේ මේ කියන්නේ බිඳුව. එහෙනම් මේ පැත්තට තියෙන බලය බිඳුවක් වෙනවා. එහෙනම් W සමාන FD කියලා ගත්තාම මේ F වලගෙන කීයද උනේ? බිඳුව වැඩි කිරීම D කියන්නේ බිඳුව. එහෙනම් මෙතෙන්දි කරන කාර්යය කීයක් වෙනවද? බිඳුවක්.
එහෙනම් යාන්ත්‍රික ශක්තියේදී කාර්යය කියන එක අර්ථ දක්වන්නේ බලයේ අභිදිශාවටම විස්ථාපනය. කාර්ය සමානයි බලයේ අභිදිශාවටම විස්ථාපනය. එතකොට ඒ අවස්ථා තුනම මම දැන් ඔන්න ආයෙ මතක් කරා. ඔතන තමයි අපි පාඩම නැවැත්තේ. දැන් අද තියෙන්නේ මේක පාවිච්චි කරලා ගණන් හදන විදිය. ඊට පස්සේ මම එනවා ජූලයේ අර්ථ දැක්වීම. ජූලයේ අර්ථ දැක්වීම. right අපි නිව්ටන් එකක බලයක් යොදලා යම් කිසි වස්තුවක් නිව්ටන් එකක බලයක් යොදලා මේ වස්තුව මීටර එකක් තල්ලු කරගෙන යනවා. මෙන්න බලය F වලගේ නිව්ටන් එකයි. යොදලා මෙයාව තල්ලු කරගෙන යනවා මීටර එකක්. මේ දිශාවට. නිව්ටන් එකක් යොදලා මෙයා මේ පැත්තට තල්ලු කරගෙන යනවා. එහෙනම් මෙතෙන්දී කාර්යය කියන්නේ W සමාන වෙනවා මොකටද? F වාරයක් D. කාර්ය සමානයි බලය වැඩි කිරීම 20. එතකොට මෙතන බලය කීයද? නිව්ටන් එකයි. දුර කීයද? මීටර එකයි. එහෙනම් 1 නිව්ටන් මීටර කියන්නේ කීයද? 1 ජූල්. එහෙනම් ඒකක බලයක් මගින් වස්තුවක් ඒකක විස්ථාපනයක් ලබා දීමේදී ඒකක බලයක් යොදාගෙන වස්තුවකට ඒකක විස්ථාපනයක් ලබා දීමේදී එම වස්තුව මත කෙරෙන කාර්යය ජූල් එකක් කියලා අර්ථ දක්වනවා. නැත්නම් ඔයගලන්ට මේක දෙන්නවා W = FD මෙයා එකක් වුණොත් මෙයා එකක් වුණොත් කෙරෙන කාර්යය ජූල් එකයි. එතන ලියමු ජූලයේ අර්ථ දැක්වීම. සර් ඒක ලිව්වා. ලිව්වද? alright. එහෙනම් පහත ගණන් ටික හදන්න තියෙනවා තුන්වෙනි පිටුවේ පළවෙනි ගාන. හදුවද ඒක අපි? ජූලි අර්ථ දැක්වීමට පහලින් තියෙන ගණන් ටික හදුවද? නෑ සර් ඒව හදුවේ නෑ. alright. එහෙනම් අපි බලමු එතනින්. මේ යාන්ත්‍රික ශක්තිය පාඩමේ ඉවරුනාට පස්සේ ඊගාවට තියෙන්නේ තාපේ හරි මොකක් හරි අහවල් ලොකු ෆිසික්ස් පාඩම් ටිකක් තමයි 12 වසරේ දාලා තියෙන්නේ. එතකොට ඒක ටිකක් ඔක්කොම ෆිසික්ස් ටික මේකේ මේ ඔන්ලයින් හරහාම කරන්න ගියොත් ඔයගලන්ට සබ්ජෙක්ට් එක එපාම වෙනවා. ඒ හින්දා මම කරේ ඒක පොඩ්ඩක් වෙනස් කරලා 13 පාඩමක් ගත්තා පොඩ්ඩක් ගණිතේ පාඩමක්. ඛණ්ඩාංග ජ්‍යාමිතිය සහ වර්ගජ ශ්‍රිත කියන පාඩම. එතකොට ඒක එච්චර අමාරු පාඩමක් නෙමෙයි. හැබැයි විභාගයේදී සම්පූර්ණ ලකුණු 7මාරක් ගන්න පුළුවන් පාඩමක්. ක්ලාස් එකේ ටියුට් තියලා තිනවා ගෲප් ක්ලාස් එකට වෙනම මේ සාමාන්‍ය ක්ලාස් එකට වෙනම. ඔය ටියුට් ගන්න හදිස්සි වෙන්න උවමනාවක් නැහැ. එන්නේ මේ જાතිය කවරයක් එක්ක දාලා තිනවා. ඔයගොල්ලන්ගේ මෙතනින් ගෲප් අයට ගෲප් එහෙම දාලා තිනවා. එතකොට මේ මම ගෲප් ක්ලාස් එක සිකුරාදා 23 වෙනිදා එකේ පටන් ගන්නවා ධාරා විද්‍යුතේ. මම ඔයගලන්ට ඒකේ මැසේජ් එකක් දානවා ලින්ක් එකක් දානවා පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ අය. ඒක ඉස්කෝලේ අරුණාම දෙන්නේ සඳුදා 2:00 ඉඳන් 6 වෙනකම්. ඉතින් ඒ වෙලාවට එන්න බැරි අය ඒ පන්තියට සහභාගී වෙන්න එපා. එතකොට අන්තිමේදී වෙන්නේ ඒ ටයිම් එකට ඔයගලන්ට ඉස්කෝලේ අරලා එන්න බැරි නම් තේරුමක් නැහැ පන්තියට ඇවිල්ලා. ඉතින් ඒ හින්දා මේ දැනට මේ යන පන්තියට යන්න අරකට සම්බන්ධ වෙන්න ඕනේ. එයාට මම ලින්ක් එකක් දාලා තිනවා Google form එකක් කරා. උඩ ඒකට සම්බන්ධ වෙන්න කැමති අය Google form එක හරහා තමයි සම්බන්ධ වෙන්න වෙන්නේ. අන්න සාමාන්‍යයෙන් group එකේ වෙනදා ගද්දී පොඩ්ඩක් කවුද කින්දමන්ද කියලා බලලායි ගන්න. දැන් ඉතින් එහෙම කරන්න විදියක් නැහැ. right. එන්න බලන්න පළවෙනි අවස්ථාව. මෙතන තියෙනවා වස්තුවක්. මේ වස්තුව අරගෙන යනවා මීටර 2ක්. මේ වස්තුව අරන් එනවා මීටර 2ක්. කොච්චර බලයක්ද? නිව්ටන් 20ක් යොදලා. එහෙනම් මෙතෙන්දී කෙරෙන කාර්යය
එහෙනම් කාර්ය සමාන වෙනවා බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. එතකොට මෙතන බලය වෙන්නේ නිව්ටන් 20යි. විස්ථාපනය මීටර 2යි. එහෙනම් 20 2 40යි නිව්ටන් මීටර කියන්නේ 40යි ජූල්. ඔන්න පළවෙනි කොටසට 40යි ජූල්. ජූල් 40යි. හදපුනේ දේ හදාගන්න. එන්න බලන්න දෙවෙනි එක. දෙවෙනි එක. මේ පැත්තට යෙදෙනවා F සමානයි 40 නිව්ටන්. මේ කෝණයේ අංශක 60ක් කියලා දීලා තියෙනවා. එතකොට මෙයා මීටර 4ක් දුරට චලනය වෙනවා. මෙයා මීටර 4ක් දුරට චලනය වෙනවා. අපෙන් අහනවා කෙරෙන කාර්යය. අපි දන්නවා කාර්යය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්යය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. හැබැයි බලන්න මෙතන බලය යොදන්නේ මේ දිශාවට. මෙහෙම යොදන්නේ. වස්තුව යන්නේ බලය දෙන්නේ මේ දිශාවට, වස්තුව යනවා මෙහෙම. එහෙනම් බලයේ දිශාව අපි වෙනස් කරන්න ඕනේ මෙහෙම පහළට ගන්න ඕනේ. හරියට නිකන් මේ වගේ. මෙන්න දෙනවා වස්තුව. මේක මත බලය මෙහෙමයි යොදන්නේ. එතකොට මෙයා තල්ලු කරනවා නම් මෙහෙම තල්ලු කරන්නේ. එතකොට මේ යන්නේ ඉස්සරහට. එතකොට බලයේ දිශාවට ගත්තාම මෙන්න මේ පැත්තට ඉස්සරහට යන්නේ. මේක මේ ඉස්සරහට. එහෙනම් මේ බලය අපි විභේදනය කරන්න ඕනේ. බලය විභේදනය කරන්න ඕනේ. ඒක මේ ගන්නකොට මතක් වුණේ මේක තමයි කැම්පස් එකට ඇතුළත් වෙනකොට ළමයෙකුට දෙන පොත. මේ මට හම්බෙච්ච එක. මේ බොහොම කලාතුරකින් හම්බෙලා තියෙන්නේ. මේකේ තියෙනවා අවුරුද්දේ කරන්න උනේ අවුරුදු 3ම කරන්න උනේ දේවල්. ඔයගලන්ට කැම්පස් ගියොත් මෙන්න මේවා තමයි අහුවෙන්නේ. පොඩ්ඩක් කියව ගන්න පුළුවන් අය බලන්න මේ. මේවා තමයි ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ සබ්ජෙක්ට්. එතකොට තමයි තැනක් තියෙන්නේ. එහෙනම් මහන්සි වෙලා කරන්න. right මෙන්න මෙයා විභේදනය කරනවා මේ පැත්තට. මොකන්ද? 40යි cos 60. 40යි cos 60. මෙයා විභේදනය කරනවා මේ පැත්තට පහළට 40යි sin 60. එහෙනම් මේ බලයේ විභේදන දෙකක් එනවා. එකක් 40යි cos 60 අනික 40යි sin 60. එහෙමනම් W සමානයි FD. W සමානයි FD. එහෙනම් මෙතෙන්දී කරන කාර්යය සමානයි බලය කීයද? බලය 40යි cos 60. දුර 4යි මීටර. 4යි මීටර. එහෙමනම් 40යි cos 60 කියන්නේ භාගය. වැඩි කිරීම 4.
දෙවරක් 1යි දෙවරක් 20යි 20 වරක් 4 80යි. එහෙනම් මෙතෙන්දී කරන කාර්යය ජූල් කීයද? 80ක් වෙනවා. ඔන්න කරන කාර්යය ජූල් 80ක් වෙනවා. හදා ගන්න අර නැතිය. ජූල් 80ක් වෙනවා. ඇටෙන්න දෙවෙනි ගාන. මෙහෙමයි. මෙතන මේ බල විභේදනය පිළිබඳවයි ගැටලුව තියෙන්නේ. මෙන්න මේ මොකද්ද කෝණ ගැනීම පැටලෙනවා කියලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ රිවිෂන් එකට මම වෙනමම බල විභේදනය කියලා වෙනමම ටියුට් එකක් කරනවා. ඒතකොට මේවා බැරි වුණොත් කීයලවත් බෑ අනිත් ඒවා. මම වෙනමම සරල ගණන් ටිකක් දාලා ටියුට් එකක් ලිව්වා. ඒක අද ටයිප් කරන්න දුන්නා රිවිෂන් එකට. එක් කට්ටියක් දාලා තිබ්බා බලය ලේසියෙන් පටන් ගත්ත අන්තිම වෙනකොට මිලෝ දෙයක් තේරුන්නේ නැහැ කියලා. මමත් ඒක දන්නවා අන්තිම වෙනකොට මම හදපු ගණන් ටිකක් අමාරු ගණන් හැදුවේ ඝර්ෂණයේම සම්බන්ධ කරලා. එතකොට ඒවා ඔන්ලයින් පන්තියකින් තේරුම් ගන්න තියෙන සම්භාව්‍යතාවය ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් පන්තියක කියලා දෙනවා නම් උවමනාවෙන් මහන් ඉන්නෝනේ. දැන් මෙතන ඉන්නවා ගෙදර එක්කෙනෙක් යනකොට ඊ පැත්ත බලනවා. කොහොමද ඉන්නේ මෙතන? right. දැන් මේකයි තියෙන්නේ මෙතන. මෙන්න මෙහෙම තියෙනවා 40ක බලයක්. නිව්ටන් 40ක් තියෙනවා. මෙන්න මේ පැත්තට කියන්නේ තිරස කියලා. තිරස්. මෙහෙම තියෙනවට තිරස් කියනවා. මෙහෙම කියනවට කියනවා සිරස්. එතකොට මේ දීලා තියෙන කෝණීය අංශක 60යි. කෝණීය අංශක 60යි. එතකොට මේ ඇලයට තියෙන බලය අපිට මෙහෙම මේ පැත්තට දාන්න පුළුවන්. මෙහෙම ඇලයට තියෙන බලය මේ පැත්තට දානවා මේ ආකාරයෙන්. එහෙම වුණාම අපි කියන එකට තිරස් සංරචකය කියනවා. ඒකට කියනවා තිරස් සංරචකය කියලා. ඒ වගේම මේ තියෙන බලය මෙන්න මේ බලය මෙයා මේ අතර ගන්න බලම් පහළට එන්න. දැන් මට මේක අතහරවන්න අමාරුයි. මෙන්න මෙහෙම පහළට. මෙහෙම ඇලයට තියෙන බලය මෙහෙම පහළට ගන්නවා. ඒකට කියනවා අපි සිරස් සංරචකය කියලා. එහෙනම් මේ 40 මේ පැත්තට පෙරපුවාම මේ පැත්තට එනවා 40යි. කෝණය දීලා තින්නේ මේ පැත්තේ. කෝණීය පැත්තට විභේදනයේ cos එහෙනම් 40යි cos 60. එහෙනම් 40 cos 60 කියන්නේ භාගයයි. ඒ කියන්නේ 20යි. පොතේ තියෙන්නේ 80ක් කියලාද? නෑ ඒකමනේ. ඊගාවට මේ පැත්තට ගත්තොත් මෙයා එනවා 40යි කියලා කෝණීය නැති පැත්ත. ඒ කියන්නේ sin. එහෙනම් 40යි sin එක. හැබැයි මෙතන 40යි sin එකට තියන්නේ පහළට. එයා මේ පැත්තට දායකත්වයක් දෙන්නේ නැහැ. එහෙනම් මෙයාගෙන් ඇති වැඩක් නැහැ අපිට. එහෙනම් මෙන්න මෙයා තමයි අපිට වැදගත් වෙන්නේ කාර්ය කිරීම සඳහා. right. එන්න ගැටළු අංකය 2. ගැටළු අංකය 2.
බිම පිරිසුදු කරන සේවිකාවක් ඇයගේ රික්තක පිරිසුදුකරණය නිව්ටන් 80ක බලයකින් තිරසට අංශක 60ක කෝණයකින් අදිනු ලැබේ. ඇය මේ යන්ත්‍රය මීටර 4ක දුරක් තිරස් පොළොව මත ඇදගෙන ගිය විට එම බලය මගින් කරන ලද කාර්ය ප්‍රමාණය හා අපි පොඩි රූප සරණක් අඳිමු ගානට ඉස්සල්ලාම. මෙන්න මේක තමයි වැකියුම් ක්ලීනර් එක. එහෙම නැත්නම් රික්ට් එක පිරිසිදු කරන. මේක අංශක 60කට ආනදියෙන් අදිනවා නිව්ටන් 80. නිව්ටන් 80ක බලයකින් ඇදගෙන යන කොච්චරද? මීටර 4ක් දුරට. මීටර 4ක් දුරට ඇදගෙන යනවා. එඳගන්න පොඩි වැඩ රූප සරහන. මෙයා මීටර 4ක් දුරට ඇදගෙන යනවා. දැන් බලන්නකෝ මේ වස්තුව යන්නේ මේ දිශාවට. මේ වස්තුව යන්නේ මේ දිශාවට. හැබැයි බලය තියෙන්නේ මෙහෙම. එහෙනම් වස්තුව ගමන් කරන දිශාවට අපි බලයේ විභේදනයක් ගන්න ඕනේ. කියන්නේ මේ බලයේ විභේදනයක් ගන්න ඕනේ මේ දිශාවට. එහෙනම් මේ බලය අපිට විභේදනය කරන්න පුළුවන්. කෝණයේ පැත්තට විභේදනය 80යි cos 60. කෝණයේ පැත්තට විභේදනය 80යි cos 60. එහෙමනම් කෝණයට ලම්බක විභේදනය 80යි sin 60. එක පැත්තකට 80යි cos 60 අනිත් පැත්තට 80යි sin 60. right. ඔන්න මම විභේදනය කරා. එහෙනම් හදමු බලන්න ගන්න. W සමානයි FD. කාර්ය සමානයි බලය වරක් බලයේ අභිදිශාවට වෙන නිස්සාවනය. බලය වැඩි කිරීම බලයේ අභිදිශාවට වෙන නිස්සාවනය. ගන්න බලන්න උත්තරේ. අර කියලාද? එතකොට මෙයාගේ විස්සාපනයේ දිශාවට වෙන බලය වෙන්නේ 80යි cos 60. මේකෙන් ඇති වැඩක් නැහැ. ඒක විස්සාපනයේ නෙමෙයි මේක දෙන්නේ උඩට. එහෙනම් මේ පැත්තට තියෙන බලය කීයද? 80යි cos 60. එහෙනම් මෙතන f වෙනුවට ගන්නවා 80යි cos 60. වැඩි කරනවා d කියන්නේ කීයද? 4යි. මම ඒකක දාන්නේ අවසානයේදී ජූල් කියලා ගන්නවා. එහෙනම් 80යි cos 60 කියන්නේ භාගය. වැඩි කිරීම 4. දෙවරක් 1යි දෙවරක් 2යි. 8 වරක් 2 16යි. ජූල් 160ක් වෙනවා. ජූල් 160ක් වෙනවා. එමු ගැටලුවන්ගේ තුනේ තියෙන කොටස් තුනක්. ගැටලුවන්ගේ තුන එක කොටස දෙක කොටස තව තුන කොටස කියලා තුනක් තියෙනවා. ස්කන්ධය කිලෝග්‍රෑම් 200ක් වන මෝටර රථයක් තියෙනවා. ඒක තියෙන්නේ තිරස් මාර්ගයක නිශ්චලව. ගෙන හරියට නිකන් කෙලින් පාරක නවත්තලා මොකක් හරි කාර් එකක් හරි මොකක් හරි වෑන් එකක් හරි ලොරියක් හරි තියෙනවා. ඒක ස්ටාර්ට් කරලා කියන්නේ පණ ගන්නවා.
0.1ක ත්වරණයකින් ධාවනය කරනවා. දැන් බලන්න මෙතන දීලා තින්නේ ත්වරණය ඒ බලකේ තමයි දීලා තින්නේ 0.1. මෝටර රථයේ එන්ජිමෙන් යොදවනු ලබන මුළු බලය හරි. ඔයගලන්ට බලය පාඩම මම කරලයි යාන්ත්‍රික ශක්තිය පාඩමට ආවා. එතකොට බලය පාඩමේ තියෙන સિદ્ધාන්ත සංකල්ප අපිට මේ යාන්ත්‍රික ශක්තිය පාඩමේදී උවමනා වෙනවා. බලය පාඩමේ තියෙන තවත් સિદ્ધාන්ත කරුණු අපිට භ්‍රමණ චලිතය පාඩමට ඕන වෙනවා. ද්‍රවස්ථිතිය පාඩමට ඕන වෙනවා. ඒ කියන්නේ බලය කියන පාඩම ඇත්තටම මුළු සිලබස් එක පුරාම තනින් තනින් හොල්මන් කරනවා. ඒ හින්දා බලය පාඩමට වැඩි අවධානමක් යොමු කරන්න ඕන. හරි. අන්තිම බලන්න රූප සරහන. රූප සරහනක් අඳිද්දී ගානේ දීලා තියෙන දත්ත ටික රූප සරහනේ තනින් තන ලකුණු කරගන්න. අදාළ ස්ථානවල. ඒක අපිට වාසියක් වෙනවා. ගාන එකපාරම බලලා තේරුම් ගන්න ගියා. මං අඳින කල්ම ඉන්නේ නැතුව අඳින්න බලන්න රූප සරහන. මෙන්න මෙයාගේ ස්කන්ධය. මෙන්න මෝටර රථේ. කීයද යා? 2000 කිලෝග්‍රෑම්. මේක නිශ්චලතාවයේ දිනවා කියන්නේ යාගේ ආරම්භක ප්‍රවේගයේ බිඳුව. නිශ්චලතාවයේ දිනවා කියන්නේ ආරම්භක ප්‍රවේගයේ බිඳුව. SFT පාඩම් දෙන ඔක්කොම 26ක්. මම ඕනම් පොඩ්ඩක් ෂෙයා කරලා පෙන්නන්නම් ස්ක්‍රීන් එකේ මේ සිලබස් එක. ඔයගලන්ට රිවිෂන් එක පටන් ගත්තී සිලබස් එක print කරලා දෙනවා. එතකල් ගාන අනිත් අය හදන්න උත්සාහ කරන්නකෝ. right එතකොට මෙයා ත්වරණය වෙනවා ඒ වලගේ කීයද 0.1 ms වෙන දෙක. එතකොට මෝටර රථේ මේ සඳහා එන්ජින් එකකින් යොදන බලය මම ගන්නවා F කියලා. මේ බලයෙන් හින්දා මෝටර රථේ මෙච්චරක් දුර ගමන් කරනවා. අපි දන්නේ නැහැ කොච්චරක් දුර ආවද කියලා. අන්තිම නේදී රූප සරහන නේද ගන්න. දැන් බලන්න අපෙන් අහනවා එන්ජිමෙන් යොදවනු ලබන මුළු බලය කොච්චරක්ද කියලා. එන්ජිමෙන් යොදවනු ලබන මුළු බලය කොච්චරක්ද කියලා අහනවා. right එහෙනම් අපි මේ එන්ජින් එකෙන් යොදවනු ලබන බලය ගන්න F දන්නවා A දන්නවා. F දන්නේ M දන්නවා A දන්නවා. එහෙනම් චලිත දිශාවට යොදන F සමානයි M. එහෙනම් ලියන්න මෝටර රථයෙන් යොදවනු ලබන බලය නැත්නම් එන්ජිමෙන් යොදවනු ලබන බලය F නම් එන්ජිමෙන් යොදවනු ලබන බලය F නම් එන්ජිමෙන් යොදවනු ලබන බලය F නම් දාන්නේ චලිත දිශාවට F සමානයි M.
චලිත දිශාවට F සමානයි m. එහෙනම් මෙතන නිව්ටන් 2000යි කිලෝග්‍රෑම් 2000යි ත්වරණය 0.1යි ms ඍණ 2. දශම ස්ථානයට මේ බිඳුවක් අයින් කරපුවම මෙතන 200යි කිලෝග්‍රෑම් ms ඍණ 2 කියන්නේ නිව්ටන් 200යි. නිව්ටන් 200ක් වෙනවා. කලින් ගානේ උත්තරේ 20වරක් 4 කියන්නේ 40යි භාගයකට 20යි 20වරක් 4 200. දැන් කියනවා මාර්ගයෙන් ඇති කරනවා නිව්ටන් 10ක බලයක්. මාර්ගයෙන් ඇති කරනවා නිව්ටන් 10ක ඝර්ෂණ බලයක්. එතන අපි මේ බලය සලකන්නේ මේ වස්තුවේ චලිතයට ප්‍රතිරෝධීව ඇති වුණා කියලා තමයි සලකන්නේ. එහෙනම් මෙන්න මේ පැත්තට ඇති වෙනවා නිව්ටන් 10ක බලයක් ඝර්ෂණ බලයක්. ඒ බලය මෙතෙන්දිත් නොනවත්වාම පවතිනවා. එතකොට මෝටර රථයේ විස්ථාපනය අපි හිතමු ඒක S කියලා ගමු. එහෙම නැත්නම් D කියලා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි රේඛීය චලිත සමීකරණ භාවිතයේදී ගන්න S කියලා. 10 අවසරදී එන්නේ. කාලය දීලා දිනවා තප්පර 10යි. කාලය තප්පර 10යි. එහෙමනම් මම මේක ලේසියෙන් හදන්නම් චලිත සමීකරණය මෙන්න. මම ගන්නවා මෙතෙන්දී ප්‍රවේගය v කියලා. තප්පර 10කට පස්සේ නිශ්චලතාවයෙන් ආරම්භ වෙච්ච මෝටර රථේ ප්‍රවේගය v දක්වා වැඩි වෙනවා කියලා සලකනවා. හැඳ ගන්න රූප සරහන. නැත්නම් ඉස්සලා හඳ බෙගෙන් පොඩ්ඩක් අඩුපාඩු හදාගන්න. දැන් එමනම් අපිට v වලගේ හොයාගන්න භාවිතා කරන්න පුළුවන් ත්වරණීය දීලායි තියෙන්නේ. ත්වරණීය දීලායි තියෙන්නේ. දැන් අපිට ත්වරණීය හොයාගන්නයි වෙන්නේ. දැන් මේ පැත්තට එන්ජින් එකෙන් යොදනවා නිව්ටන් 200ක්. මේ පැත්තට 10ක් තියෙනවා. එහෙනම් දැන් ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙද්දී ත්වරණීය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඇයි ඉස්සෙල්ලා අපි ඝර්ෂණ බලය නැති අවස්ථාවේදී දැන් එහෙමනම් දැන් මෙන්න මේ දිශාවට F සමානයි ma දැම්මොත් එහෙම F වලගේ වෙන්නේ 200. අඩු කරන්න ඕනේ 10. සමානයි මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2000යි. මෙන්න දැන් ත්වරණේ කියලා ගත්තා. එන 190 බෙදීම 2000 සමානයි ත්වරණේ. 190 බෙදන්න ඕනේ 2000න්. ත්වරණේ නෝ.
0.09. දැන් ත්වරණය වෙනස් වුණා. 0.09. එහෙමනම් අපිට හොයන්න පුළුවන් අවසාන ප්‍රවේගය v. අවසාන ප්‍රවේගය හොයන්න පුළුවන් v. කොහමද? a වල අගය සමානයි v ඍණ u බෙදීම t. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. අපි ත්වරණය හොයාගත්තා. ඉස්සෙල්ලාට වඩා විනාශකයක් වැඩ කරන්නේ දැන් ත්වරණය වෙන්නේ හේතුව ඝර්ෂණ බලයක් තියෙන නිසා. දැන් කීයද? 0.09. v දන්නේ නැහැ. u බිඳුවයි ආරම්භක ප්‍රවේගය. කාලය තප්පර කීයද? 10යි. එහෙනම් මෙතනින් එනවා v වලගේ සමානයි 10 වැඩි කිරීම 0.09. එහෙමනම් v වලගේ එනවා දශම ස්ථානයේ කයින් වුණාම 0.9යි තප්පරයට මීටර. ඔන්න v වලගේ හොයාගන්න. ගානේ පියවරෙන් පියවරටයි අපි යන්නේ. v වලගේ හොයාගත්තා 0.9. එහෙනම් මම එකක් දාගන්නවා. ඉස්සෙල්ලාම එන්ජින් එකකින් යොදන බලය හොයාගත්තා දීලා තියෙන එකත් එක්ක. ඊට පස්සේ ගානේ දෙවෙනි කොටසෙන් කියනවා මාර්ගයෙන් ඝර්ෂණ බලයක් ඇති වෙනවා කියලා 10ක. එහෙම 10ක ඝර්ෂණ බලයක් ඇති වෙනවා නම් අනිවාර්යෙන් වස්තුවේ ත්වරණය වෙනස් වෙනවා. දැන් එහෙමනම් අපි දානවා චලිත සමීකරණයක් තියෙනවා v වර්ගයේ සමානයි u වර්ගයේ ධන 2as කියලා. චලිත සමීකරණයක් තියෙනවා v වර්ගයේ සමානයි u වර්ගයේ ධන 2as කියලා. ඒ චලිත සමීකරණයට දානවා. මේ ඒ වලගේ 0.09. එන අපි දානවා v වර්ගයේ සමානයි u වර්ගයේ ධන 2as. v වර්ගය කියන්නේ 0.9 වර්ගය. u වර්ගය කියන්නේ බිඳුවේ වර්ගය. ධන දෙමාරයක්. a කියන එක අපි එවුවා 0.09. මෙන්න s. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් 0.9 වර්ගයේ සමානයි දේවරක් 9 18යි 0.18s. එන s වල ගේනවා 0.9 වර්ගයේ බෙදීම 18. s වල ගේනවා 0.9 වර්ගයේ බෙදීම 18. බිඳුව දශම 0.45.
0.045 මීටර. ඔන්න ඔයා ගත්තා විස්සාපනය. ආ 18 නෙමෙයිනේ. ඔව් 0.1යි. එහෙනම් දාගේ පොඩ්ඩක් වෙනස් වෙනවා. දශම 9 වර්ගය. බෙදීම දශම 1යි. 4.5ක් එන්නේ. 4.5 මීටර. හතරයි දශම 5 මීටර. එවනම් නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරන S කියන්නේ විස්ථාපනය. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරන වස්තුව තප්පර 10කදී මීටර 4.5ක දුරක් ගමන් කරනවා. එහෙමනම් එන්ජින් එක මගින් කරන කාර්යය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. එතකොට මෙතෙන්දී වාහනේ එන්ජින් එක මගින් කරන කාර්යය වාහනේ අරගෙන යන්න වගේම මෙන්න මේ ඝර්ෂණ බලයේ මැඩ පැවැත්වීමටත් වැය වෙනවා. වාහනේ එන්ජින් එක මගින් කරන කාර්යය වාහනේ විස්ථාපනය කිරීමට අමතරව ඝර්ෂණයේ මැඩ පැවැත්වීම සඳහා කාර්ය කරනවා. චුට්ටක් එතන ලියා ගන්න. මෙහිදී මම කියන ජල සමීකරණ ටික දෙන්නම් මම ඉන්න. මෙහිදී ඉස්සර ලියා ගන්නකො මෙහිදී එන්ජිම මගින් කරන කාර්යය එන්ජිම මගින් කරන කාර්යය වස්තුව විස්ථාපනය කිරීම සඳහා මෙන්ම මෙහිදී එන්ජිම මගින් කරනු ලබන කාර්යය ආය කියන්නේ මේදී එන්ජිම මගින් කරනු ලබන කාර්යය වස්තුව විස්ථාපනය කිරීම සඳහා මෙන්ම වස්තුව විස්ථාපනය කිරීම සඳහා සහ මාර්ගයෙන් ඇතිවන ඝර්ෂණ බලය මැඩ පැවැත්වීම සඳහා වැය වේ.
right එහෙනම් අපි දන්නවා කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් එන්ජින් එකේ යොදන බලය කීයද? නිව්ටන් 200යි. විස්ථාපනය අපි එවුවා 4.5 මීටර. එහෙනම් දශම ස්ථානයක අයින් කරපුවම මෙතන 20 වැඩි කිරීම 45යි ජූල්. 20 වැඩි කිරීම 45යි ජූල්. එහෙනම් මෙතන 45 දෙකෙන් වැඩි වුණාම 90යි. මෙන්න තිබ්බ බිඳුව ජූල් කීයද? 900. ජූල් 900ක් වෙනවා. ජූල් 900ක් වෙනවා. right මේ ගණන් හදද්දී අපිට චලිත සමීකරණ හතරක් පාවිච්චි වෙනවා. මේවා මේ 10 වසරේදී උගන්වන දේවල්. මම මේ චලිත සමීකරණ හතර ඉස්සෙල්ලාම ලියන්නම්. එකක් තමයි v සමානයි u ධන at. ඔය ටියුට් එකේ කොහෙන් හරි ලියා ගන්න චලිත සමීකරණ හතර. රේඛීය චලිත සමීකරණ. රේඛීය චලිත සමීකරණ. රේඛීය චලිත සමීකරණ. පළවෙනි එක v සමානයි u ධන at. දෙවෙනි එක s සමානයි ut ධන භාගයයි at වර්ගය. s සමානයි ut ධන භාගයයි at වර්ගය. ඊළඟ එක v වර්ගය සමානයි u වර්ගය ධන දෙකක් as. v වර්ගය සමානයි u වර්ගය ධන දෙකක් as. v වර්ගය සමානයි u වර්ගය ධන දෙකක් as. ඊළඟ එක s සමානයි u ධන v බෙදීම දෙවාරයක් t. මතක තියාගන්න ඉතින් සිස්ටම් එකක් නැහැ ගණන් හදන්න ඕනේ. එහෙම හැම සමීකරණයකටම ආදේශ කරලා බෑ. දෙන ලද අවස්ථාවක පවතින සමීකරණයකට තමයි ආදේශ කරන්න බෑ. එයිද අපි ලියාගමු u ආරම්භක ප්‍රවේගය. u කියන්නේ ආරම්භක ප්‍රවේගය. v අවසාන ප්‍රවේගය. s කියන්නේ විස්ථාපනය. a කියන්නේ ත්වරණය. t කියන්නේ කාලය.
U ආරම්භක ප්‍රවේගය V අවසන් ප්‍රවේගය S කියන්නේ විස්ථාපනය A කියන්නේ ත්වරණය මොකක් හරි අවුලක් වුණා කට් වෙලා යාවේ A කියන්නේ ත්වරණය T කියන්නේ කාලය right එහෙනම් මෙන්න මේ සමීකරණ හතර පොඩ්ඩක් එහෙම කරකවන්න ඕනේ ගණන් වලදී හදාගන්න. හැබැයි මේ ගණන්ම අපි හදනවා ශක්ති සංසිත නියමයෙන් මීට වඩා වෙනස් ආකාරයකට. එතකොට ශක්ති සංසිත නියමයේ කරපුවා මේ පාඩමේ අවසාන කොටසෙදි තියෙනවා. මොකද මේ ගණන් හදන ආකාරය අපිට මීට වඩා ලේසියෙන් කරගන්නත් පුළුවන්. මොන නමුත් ගණන් හදන්න වෙනවා හොඳට. ඔයගොල්ලෝ බලන්න 4 වෙනි ගානයි 5 වෙනි ගානයි මෙතන මේ 5 වෙනි ගානේ පැයට කිලෝමීටර තියෙනවා. මං සරල ක්‍රමයක් කියන්නම් මේ පැයට කිලෝමීටර තප්පරයට මීටර කරන්නේ 18න් 5න් වැඩි කරනවා. මම ඊගාදවස් කියන්නම් මේක වෙන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් විදිහට 50යි කිලෝමීටර පැයට කියලානේ දෙන්නේ. 50යි කිලෝමීටර පැයට කියලානේ දෙන්නේ. එතකොට මෙයා තප්පරයට මීටර කරනවා නම් 50 වැඩි කරනවා 18න් 5න්. එතකොට එනවා තප්පරයට මීටර. චුට්ටක් ඒකත් කොහෙන් හරි ලියා ගන්න. 50 18න් 5න් වැඩි කරපුවාම එනවා තප්පරයට මීටර. right එතකොට ඔයගොල්ලෝ ඒ ගණන් 4 වෙනි ගානයි 5 වෙනි ගානයි හදන්න මම සෙනසුරාදා පන්තියේ ආරම්භයක් විදිහට ওই ගණන් දෙක හදනවා. ඔයගොල්ලෝ ඒ ගණන් දෙක හදන්න බලන්න. එමුණත් මම අදට පන්තියේ නවත්තනවා. සෙනසුරාදා වැඩි අවධානය දාන්නේ චාලක රසායනයට. මේකෙන් ගණන් දෙකක් හදන්න. right එහෙනම් ඔය කරපු ගණන් ටික බලා ගන්න. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.